නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සන්තං වාං අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වාං අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යථා ච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තං ච පජානාති යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තං ච පජානාති යථා ච පහේනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තං ච පජානාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඛරාජෝත්තමයන්න් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවෙහි නීවරණ විදර්ශනාව සම්බන්ධ දේශනා කළ සූත්‍ර පාඨයක් මෙතන ප්‍රකාශ වුණේ. අද ධර්ම දේශනාවේ සඳහා මාතෘකාව පංච නීවරණ ගැනයි. එනිසා මේ පංච නීවරණ සම්බන්ධ කෙටි හැඳින්වීමකටයි අපි කාලය ගන්නෙ. බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ භාවනා කර්මස්ථාන 21ක්. එයින් ධම්මානුපස්සනාවට ඇති කර්මස්ථාන 5ක් තියෙනවා. එයින් පළමුවන්නේ නීවරණ විදර්ශනාවයි. නීවරණ කියන එක අපි ඉස්සෙල්ලා තෝරලා බලන්න ඕනේ. දැන් මේ සූත්‍ර පාඨයේ කෝරන් ඉස්සර වෙලා නීවරණ. නීවරණ නමින් හඳුන්වන්නේ ආවරණ කියන තේරුමයි. නීයානාවරණම් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ නිවනට බාධා කරනවා. ආවරණ කියන්නේ බාධා කරනවා. නිවනට පමණක් නෙමෙයි කුසල් සිතකම බාධා කරනවා. කුසල් සිතට බාධා කරනවා මේ ධර්මතා පහ. ඒවා තමයි නීවරණ කියලා හඳුන්වන්නේ. ඒ ධර්මතා පහ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා පහට බෙදෙනවා. මේක පහට බෙදෙන්නේ තීන මිද්ද දෙක එක්කාසු වෙලක් උද්ධච්ච කුක්කුච්ච දෙක එක්කාසු වෙලක් තමයි පහට බෙදෙන්නේ. එක එක වශයෙන් ගන්නවා නම් නීවරණ ඔක්කොම තියෙනවා 8ක්. 8 නීවරණා මතා කියලා අභිධම්මන්ත සංග්‍රහයේ සඳහන් වෙනවා නීවරණ 8ක්. ඒ වෙන්නේ මෙහෙමයි. කාමච්ඡන්ද කියන්නේ ලෝභය, ව්‍යාපාද කියන්නේ ද්වේෂය, තීන මිද්ද දෙක එනම් ඡායසික දෙක, උද්ධච්ච කුක්කුච්ච එවැගේම ඡායසික දෙක, විචිකිච්ඡාව සහ අවිජ්ජාව. අවිජ්ජා මේ පහට මේ එකතු වෙන නිසා ඒක අමුතුවෙන් කිව්වේ නැතත් එතන අයිති. එතකොට මෙන්න මේ ධර්මතා 8 තමයි නීවරණ කියලා හඳුන්වන්නේ.
මේ දේශනේ සඳහන් වෙන්නේ පහයි. ඒ පහ වෙන්නේ භාවනාවට ගත යුතු ආකාරය. මොකද මේ නීවරණ පස් දෙනාට පහර දෙන අංග ධර්ම පහක් තියෙනවා. ඒවට කියනවා ධ්‍යානාංග කියලා. විචාරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එතන විචාරක, විචාර, ප්‍රීති, වේදනා, ඒකාග්‍රතාව කියලා පද සම්බන්ධ කරන්නට ඕනේ. එතකොට මෙන්න මේ නීවරණ පහට පටහැනි ධර්ම පහක් තියෙන නිසා තමයි මේ පස් දෙනා එක්කාසු කොට පෙන්ලා තියෙන්නේ. අනිත් එක තීන මිද්ද කියන දෙකයි උද්ධච්ච කුක්කුච්ච කියන දෙකයි එක හා සමාන බැවින්ද. ඒ කියන්නේ ඒවා උපදින්න හේතුත් එක වගේ. ඒවට ආහාරත් එක වගේ. ඒවා ප්‍රහාණය වෙන්නේ එකවර. ඒවට ප්‍රතිපක්ෂ ධර්මත් එක හා සමානයි. ඒ නිසා තමයි මේ දෙක එකට ගත්තේ. දැන් අපි සලක බලමු කාමච්ඡන්ද නීවරණය යන ලෝභය. ලෝභය නමින් එතන හඳුන්වන්නේ මේ 11 කාම භූමියට ඇති සම්ප්‍රඥාන ආශාව. අපි නිදසුනක් වශයෙන් ගමු. දැන් අපි මේ භාවනා කරනවානේ. භාවනා කරනකොට සමහර විට යම් දේ ගැන ආශාවල් ඇති වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් වාඩි වෙන්න ඕනේ. වාඩි වෙනකොට ඉතින් අනේ මේක රිදෙනවා. මොකද මෙත්‍යක් තිබුණා නම් හොඳයි. අන්න කායික සෝය ගැන ආශා ඇති වුණා. කායික සෝය ස්පර්ශය ගැන කැමැත්ත ඇති වුණා. ඒකත් කාමච්ඡන්දේ. ඒ වගේ දැන් ගිහි පැවිදි කාට වුණත් තමන් පරිහරණය කරන දේවල් ගැන තියෙන ආශාව. ඇඳුම් පැළඳුම් ගැන, ඒ වගේම ආභරණ ගැන, යාන වාහන ගැන, ඇඳ කුටු ඇතිලි කොට්ට මෙත් ආදී ගැනත්, හිඟන් කෝප හැඳි ගෑරූප ආදී ගැන පරිහරණය කරන දේවල් ගැනත් තියෙන ආශාව. ඒවා ගැන ආශාව තියෙනවා. ඒ නිසා ඒවට කියනවා කාමච්ඡන්දේ. හැම දෙයක්ම වස්තු වශයෙන් වස්තුකාමයට අයිති නිසා. මිල මුදල් ගැන, පුජ්‍යලියන් ගැනත් තියෙනවා. එතකොට මේ කාමච්ඡන්දේ කියන එකම ලෝකෙම පැතිරී කියන දෙයක්. ලෝකෝත්තර ධර්ම හැර මේ ලෝකයට ඇති හැම තැනම පැතිරී කියනවා මේ කාමච්ඡන්දේ කියන ලෝභය. මේක බාධා කරනවා. දැන් අපි හිතමු අර ඉස්සර චූලේක සාතක කියලා බ්‍රාහ්මණී සිටියා බුද්ධ කාලේ. සවැත් නුවර. ඉතින් හරිය ශ්‍රද්ධාවන්තයි. ගෙදර දරුවෝ නැහැ. ඒ දෙන්න විතරයි බ්‍රාහ්මණයයි බ්‍රාහ්මණී තුමියයි. දෙන්නටම ගෙදරින් පිට යනකොට ඇඟ වහා ගන්න තියෙන එකම සලුවයි. ඇඟ වහා උඩුකය වහා ගන්න තියෙන එකම සලුවයි. ඒගොල්ලෝ උඩුකය වහා ගන්න නැතුව ගෙදරින් පිට වෙන්නේ නැහැ. දෙන්නත් එකවර බණහන්න යන්න වෙන්නේ. ඉතින් දවල් කාලේ බ්‍රාහ්මණී තුමිය යනවා ඒක පොරවගෙන බණහන්න. හන්දෑවට රැට යනවා බ්‍රාහ්මණ තුමා. මේ මේක දවසක් බ්‍රාහ්මණ තුමා හන්දෑවේ බණහන්න ගිහිල්ලා එදා බුදුරජාණන් වහන්සේම ධර්මාසනාරූঢ়ව දේශනා කරමින් හිටියා. මෙතුමාට පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා බණ අහගෙන යනකොට රාත්‍රියේ පෙරයම් කාලේ. හිතුණ අනේ ධර්ම පූජාවක් කරන්න මට ඇත්තා. මොනවාක්වත් අපේ නෑ. ඉතින් මේ තමා පොරවන ඉන්න උතුරු සළුව තමයි කියන්නේ දෙනවා නම් දෙන්නේ. හිතුවා මේකවත් දෙන්න ඕනේ කියලා. දෙන්න හිතනකොට මෙන්න දහසක් හිතවිලි ආවා. අනේ මේක දීලා කොහොමද? මටයි දැන් නීතයි දෙන්නම තියෙන්නේ මේකනේ වහගන්න උඩුකය වහගන්න. ඔන්න දහසක් හිතවිලි ආවා ලෝභ සාගත. අන්තිමේදී ගන්න බැරි වුණා පරියම් කාලේ. මැදියම් කාලෙත් කොහොම හිතුණා. ඒ වෙලාවෙත් අර වගේ දහස් ගණන් ලෝභ සාගත සිතිවිලි ඇවිල්ලා වැළකුණා දාන පූජාව. අලියම් කාලෙත් මෙතුමාට පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා මේක පූජා කරගන්න. හිතිච්ච ගමන්ම මේකෙන් ගැලෙවුවා නැමුවා බුදුපාමුල තියලා පූජා කළා. ඇති වෙච්ච ප්‍රීතිය කොච්චරද කියනවා නම් කෑ ගැස්සුණා මම දිනුවෝ කියලා. කුසල රාජ්‍යරෝත්‍රයේ බණ පිරිසේ කෙලවර ඉඳලා තියෙනවා. රාජ්‍යරෝන්ට ඇහුණ මේ ශබ්දේ කෙනෙකුට කිව්වා ගිහින් බලන්න කවුරුද කෑ ගහන්නේ මම දිනුවා කියලා. ඉතින් බැලුවා මේ බ්‍රාහ්මණයා. බ්‍රාහ්මණයා කැඳේවා රාජ්‍යරෝන් ළඟට. ඇවිල්ලා මොකක්ද කිව්වේ මේ සමුන් දිනුවා කියේ මොනවද? අනේ දේවයන් වහන්සේ රටක් දිනුවාට වඩා දිනුමක් මන් දිනුවා. මට මේ හන්දෑවේ ඉඳලා මේක පූජා කරන්න හිතුණ දහස් ගණන් හිතවිලි බාධක ඇතිවෙලා මට මේක වැළකුණා.
මම අන්තිමේදී තුන්වෙනි වරට මගේ මේ ඇඟ වහගෙන හිටිය උතුරු සළුව ගලවලා බුදුපාමුල තියලා පූජා කළා. මගේ ලෝභය, මගේ ඡන්දය, ඕනකම ඔක්කොම පරිත්‍යාග කළයි. ඒකෙන් මට කෑ ගැස්සුණා, මට සමා වෙන්න කිව්වා. පස්සේ රජුරෝ සතුටු නැනේ මෙච්චර නැති බැරි මිනිස්සයා වුණත් මොනතරම් ශ්‍රද්ධාවෙන්ද මේ පූජා කළේ කියලා සළු යෝගල් ගෙනගෙන දුන්න කීප වාරයක් ගෙනාපු ඔක්කොම පූජා කළා. හැබැයි අන්තිමට දුන්නේ වැන් දෙකක් ඉතුරු කරගත්තා. ඒ මඳුව රජුරෝ මෙතුමාට පරිත්‍යාග කළා ලක්ෂය බැගින් වටින කලස් දෙකක්. ඒකත් මෙතුමා පරිත්‍යාග කළානේ. එකක් බුදුරජාන් වහන්සේ ගන්ධ කුටියේ දිනේලුවා. අනික තමන්ගේ ගෙදර ස්වාමින් වහන්සේලා දන් වන්දන තැන ඉහළින් දිනට බැඳා. අර දැන් ඔක්කොම තමන් ජයගෙන. අර ඒවා ගැන කිසි ආසාවක් දැන් නැහැ. අයි හිතේ තිබුණු දැනුම කැඩුනානේ. අන්න ඒ වගේ තමයි කොයි හරි දෙයක් ගැන අපේ බැඳීමක් තියෙනවා නම් ඒ ගැන තමයි අපේ සිත ලෝභයක තියෙන කාම ඡන්දය. ඉතින් මේක තා සුළු දේවල් වලට පව ඇති වෙනවා. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ තරහව. මේ තරහ තමයි ඊට වඩා භයානක සතුරක්. ඔය දෙන්න තමයි අපි වට කරගෙන අවරගෙන ඉන්නේ. අනිත්‍යවට වඩා බරපතලයි මේ දෙක. තරහව කියන එක දෝෂ චෛතසිකේ. අරක ලෝභය මේක දෝෂය. දෙන්න දෙපැත්තේ. එතකොට ද්වේෂය කියන එකේ ස්වභාවය හැම වෙලාවෙම ගැටෙන සුළු බව. ඉතින් ද්වේෂය පහළ වෙන හේතු රාශියක් තියෙනවා. අර දසවස්තුක ආඝාත, දසවිධ ආඝාත වස්තු කියලා තියෙනවානේ. ආඝාත කියන්නේ තරහ යන කරුණු 10ක් තියෙනවා. ඒ නිසා තමයි මේ කේන්ති ඇති වෙන්නේ නැත්නම් තරහව ඇති වෙන්නේ. ඒකත් අර වගේ හැම වෙලාවෙම අපේ අවතාපොට බාධා කරනවා. කුසල් කරන්න ගියාම බාධා කරන හැම වෙලාවෙම. ඊළඟ තීන මිද්ද. තීන කියන්නේ හිතේ තියෙන මැලිකම. මිද්ද කියන්නේ චෛතසිකයන්ගේ මැලිකම. මේ දෙක එකතු වෙනකොට කයත් මැලි වෙනවා. කයත් ඒ වගේම මේ මැලි වෙනවා, කම්මැලි වෙනවා. එතකොට තීන කියන්නේ සිත පිළිබඳ දුබලකම, මිද්ද කියන්නේ චෛතසික පිළිබඳ දුබලකම. හැබැයි මේ දෙකම චෛතසික ධර්ම දෙකක්. එයින් තීනෙන් කරන්නේ සිත දුර්වල කරනවා. මිද්දෙන් කරන්නේ චෛතසිකයන් දුර්වල කරනවා. එනිසා මේ දෙකම එක හා සමාන බැවින් ඒක එක නීවරණයක්. තීන මිද්දාති කාටත් බලපානවා. භාවනා කරන්න ගියත් කිරා වැටෙනවා. සමාතයකට තවත් උදව් ලැබෙනවා හේතු වෙලා ඉන්නකොට. ඉතින් ඒ වාගේ අපහසුතාව එනවා මේ තීන මිද්දෙන් අපි කොච්චර උත්සාහ කළත් මෙන්න ඇවිල්ලා අපෝ යට කරගන්න ඇතහට යට වෙනවා වගේ තීන මිද්දට යට වෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ විසිරුණු ස්වභාවය. විසිරුණු ස්වභාවය. ඒ කියන්නේ කොයි වෙලාවකවත් එක ලෙස තියෙන හරියට ගහක බැඳපු කොඩිය වගේ නිතරම සැලෙනවා. ඒ වගේම ජලතලයකට කැටක් කැබලිච්චක් දැම්මම චලනය වෙනවා වගේ හිත නිතරම චංචලයි. ඒ වගේම පුලන් ගහමන තැනක පහනක් දැල්ලුවාම පහන් සිලුව සැලෙනවා වගේ නිතරම සැලෙනවා මේ සිත. අලු කොටකට ගලක් ගැහුවම විසිරී යනවා වගේ මේ හිත නිතරම විසිරි යනවා. ඒක තමයි උද්දච්චය කියන්නේ. සමහර කෙනෙක් උද්දච්චයේ තෝරනවා මාන්නේ කියලා. මාන්නේ නොවේ. මාන්නේ වෙනයි උද්දච්චය වෙනයි. උද්දච්චය කියන්නේ විසිරුණුකම. ඒක පාලියෙන් කියනවා වික්ඛේපකතා කියලා. විසිරුණු බව. විච්ඡිත්තං චිත්තං පජානාති කියලා කියනවනේ හිත විසිරුණු බව. ඊළඟට කුක්කුච්ච කියන්නේ සැක මේ පසුතැවිල්ල. කුක්කුච්ච කියන්නේ පසුතැවිල්ල. නොකල කුසල කියන්නේ කළ අකුසල කියන්නේ හිත තැවෙනවා. ඒක තමයි පශ්චාත්තාප කියලා කියන්නේ බොහෝ දෙනා පසුතැවිල්ල. පාලියෙන් කියන විප්පටිසාර කියලා. විපිරිසාර. විපිරිසාර කියන්නේ නිතරම තමන් නොකල කුසල ගැන හිතන අනේ මට අවවාදේ කරන්න බැරි වුණා, අවවාදේ කරන්න බැරි වුණා, කුසල ගැන පසුතැවෙනවා. කුසල නොකල කුසල ගැන. ඒ වගේම කළ අකුසල ගැන. සුලියෙන් හරි මහත් හරි අකුසලයක් සිදු වුණා නම් ඕක නැවත සිහි වෙන්න හිතේ බලවත් පසුතැවිල්ල එනවා. ඒ දෙකටම කියනවා කුක්කුච්ච කියලා. කුකුස් බව. විචිකිච්ඡා කියන්නේ සැකේ. මේ සැකේ කියනකොට ඒක අරමුණු 8ක් අරමුණු කරගෙන සැකේ ඇති දෙන්නේ. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ඒ වගේම ශික්ෂා ප්‍රතිපදාව ගැන, අතීත කාලය ගැන, අනාගත කාලය ගැන, ඒ වගේම වර්තමාන කාලය ගැන, ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන. මේ කියන කාරණා පිළිබඳව සැක තියෙනවා නම් ඒකට කියනවා විචිකිච්ඡා කියලා.
විචිකිච්ඡා කියන්නේ තීරණාත්මකව ගන්න බෑ. තීරණයක් ගන්න බැරි බවයි විචිකිච්ඡා කියන්නේ. එතකොට තිකිච්ඡා කියන ප්‍රතිකාරයට ප්‍රතිකාර කළ සුව කරන්න බැරි දෙයක් තමයි විචිකිච්ඡාව කියන්නේ. තවත් කියනවා දෙමන් සංදේයකට ගිහින් තීරණ ගන්න බැරුව අතරමං වෙලා ඉන්නවා කියලා. දෙගිඩියාව කියලා කියනවා. මෙන්න මේ කියන ධර්මතා පහට කියනවා පංච නීවරණ කියලා. එයින් මේ කාමච්ඡන්දය කියන එක ගැන මේ මාතෘකාවේ කියුනේ. දැන් අපි හැම වෙලාවෙම භාවනා කරනකොට අප තේරුම් කරගන්න ඕනේ භාවනා කරන වෙලාවේ හරි අනිත් වෙලාවක හරි සංතංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන් ඊයේ ලෝභයක් ආශාවක් තෘෂ්ණාවක් ඇති වුණා නම් තමන් දැනගන්න ඕනේ මෙන්න මේක තෘෂ්ණාවක් මේක ලෝභයක් මේක කාමච්ඡන්දයක් මේ කාමච්ඡන්ද නීවරණයක් කියලා දැනගන්නට ඕනේ. අසංතවං අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන්ගේ හිතේ එවැනි ලෝභයක් කාමච්ඡන්දයක් නැති වෙලාවේදී දැනගන්නවා මගේ හිත කාමච්ඡන්දෙන් තොරයි කියලා තමන් දැනගන්නවා. යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස් උප්පාදෝ හෝති තංච පජානාති. යම් විදියකින්ද මේ කාමච්ඡන්දි උපදින්නේ ඒකත් තමන් දැනගන්නට ඕනේ. කොහොමද මේ කාමච්ඡන්දි උපදින්නේ? සුභ වශයෙන් අරමුණු ගැනීමෙන් වේ. සුභ වශයෙන් ගැනීමෙන් තමයි කාමච්ඡන්දි උපදින්නේ. මේක හොඳයි, මේක ලස්සනයි, මේක වටිනවා ආදී වශයෙන් හැම දෙයක සුභ වශයෙන් බලනකොට කාමච්ඡන්දි කියන ලෝභය ඇති වෙනවා. යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති සංච පජානාති. මේ කාමච්ඡන්දේ නැති වෙන්නේ කෙසේද කියන එක තමන් දැනගන්නවා. කාමච්ඡන්දේ නැති වෙන කාරණා තියෙනවා කීපයක්. ඒ වගේම යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතෙන් අනුපාදෝ හෝති සංච පජානාති. මේ කාමච්ඡන්දේ නිෂ්ඨාවටම ප්‍රහීන වුණා නම් ඒකත් දැනගන්නවා. එතකොට කාමච්ඡන්දය ප්‍රහාණය වෙන හේතු හයක් තියෙනවා. යටපත් වෙන හේතු මොනවද හේතු? අසුභ භාවනා උග්ඝාණං. ඒ කියන්නේ අසුභ කර්මස්ථාන ඉගෙන ගන්නවා. අසුභ කර්මස්ථාන තියෙනවානේ 11. අපේ සවිඥානික අසුභයක් තියෙනවා මේ ශරීරය. අපේ ශරීරයේ කොට්ටාස 32ක් තියෙනවා පටික්කුල කොට්ටාස. ඒවට කියනවා සවිඥානික අසුභය. අපි කෙටියෙන් කියන කායගත සතිය කියලා කායගත සතිය ඉගෙන ගන්නවා. ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බකාදී වශයෙන් තියෙන දසාසුභය ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියන්නේ කොහොමද ඒක භාවනා කරන්නේ? කොහොමද ඒකේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ? කොහොමද ඒකෙන් ප්‍රථම ධානය ලැබෙන්නේ? ඒවා ඉගෙන ගන්නවා. ඒක එක කාරණයක්. අනික අසුභ භාවනානු යෝගු. ඊළඟට කායගත සතිය භාවනා කරනවා. දසාසුභේ භාවනා කරනවා. ඒ කායගත සති දසාසුභ භාවනා කරනකොට ධ්‍යාන වශයෙන් ප්‍රථම ධ්‍යානෙ ලබන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානෙ හරි ලැබුවා නම් රහතන් වහන්සේ කෙනෙක් වාගේ මේ කාම සම්පත් ගැන බිලක්වත් ආස ඇති වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා අසුභ භාවනානු යෝගෝ. ඊළඟට අර ඉස්සර බණ කතාවක් කියනවා වංගීස කියන ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා අලුත. අනදමා හිමියන් වහන්සේක පින්දපාතේ වඩිනවා. වඩනකොට ගමේ ගොඩේ තිබුණු විසභාග අරමුණක් හිතට වැදලා කාමච්ඡන්ද නීවරණය ඇති වුණා. උන්වහන්සේ නැවතිලා කිව්වා අනේ ස්වාමීන් මගේ හිත දනවා. කාමච්ඡන්දෙන් දනවා අනේ මට මේක නිමා ගන්න උදව් වෙන්න. අනදමා හිමියන් වහන්සේ වදාලා සුභ වශයෙන් බැලුව නිසානේ ආත්ම වශයෙන් බැලුව නිසානේ අසුභ වශයෙන් බලන්න අසුභ වශයෙන් බලන්න අනාත්ම වශයෙන් බලන්න කියලා උපදෙස් දුන්නා. එතකොට උන්වහන්සේට පුළුවන් වුණා හිත හදාගෙන යටපත් කරගන්න පසුව රහත් වුණා. අපේ ලංකාවේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේ නමක් ඈත කාලේ උන්වහන්සේටත් අර වගේ පින්නපාත යනකොට කාමච්ඡන්ද නීවරණයක් ඇති වුණා. යම් කිසි අසුභ මේ කියන්නේ විසභාග අරමුණක් ලැබිලා. උන්වහන්සේට බලවත් ලැජ්ජාවක් ඇති වුණා. ඊළඟ ගුරුවරයාට කිව්වා අනේ ස්වාමීනි මං හෙට උදේ එනකම් මේ පන්තිටක නවත්තනු මැනව. මං හෙට උදේ එනවා කියලා වේගෙන් ගියා ආරණ්‍යයකට. ඊළඟ සුප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට වැඳලා කිව්වා අනේ ස්වාමීනි මට දෙන්න කමඨාන මට මෙහෙම අකුසල් සිතිවිල්ලක් පහළ වුණා. ඉතින් අසුභ කර්මස්ථානෙ දුන්නා. මේ ස්වාමීන් වහන්සේ ගහක් මුලට වැඩලා භාවනා කළා මුළු රාත්‍රියේම. උන්වහන්සේට පුළුවන් වුණා අනාගාමී වෙන්න. අනාගාමී නොකොට මේ
කාමච්ඡන්ද පටිඝ ඔක්කොම යටපත් වුණා කියන්නේ අහෝසි වුණානේ. ඊට පස්සේ ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගත්තා. ඔය වාගේ තමයි තමන්ගේ సంతානයේට අසුභ කර්මස්ථාන භාවනාවක් ගතොත් වහාම කාමච්ඡන්ද නීවරණ යටපත් වෙනවා නැති වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරත. ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නම් ඒ කාමච්ඡන්දේ යටපත් වෙනවා. අනේක තමයි භෝජනේ මත්ඤ්‍යුත. ආහාරේ පමණ දැනගන්නට ඕනේ. තමන් පරිහරණය කරන පරිභෝග කරන ආහාරය ඒක කියනවා මත්ඤ්‍යුතා කියනකොට පිළිගැනීමේ පමණ දැනගන්නට ඕනේ. ප්‍රත්‍යවේක්ෂා පමණ දැනගන්නට ඕනේ. පමණට පිළිගන්න ඕනේ, පමණට වළඳන්න ඕනේ, ප්‍රත්‍යවේක්ෂාවෙන් වළඳන්නට ඕනේ. එහෙමනම් ඒ නිසා කාමච්ඡන්ද යටපත් වෙනවා. අනික කල්යාණ මිත්‍රතා අසුභ කර්මස්ථාන භාවනා වැඩි එවැනි ගුණ සම්පන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්ද මේ කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. අනික තමයි සප්පාය කතා. ඒ කියන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙන්නේ සුදුසු බණ දහම් කතාවන් සවන් දීම නිසා කාමච්ඡන්ද යටපත් වෙනවා. මෙන්න මේ කාරණා පහ නිසා කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. ඒ කියන්නේ අසුභ භාවනා ඉගෙන ගැනීම, අසුභ භාවනා වැඩිම, ඉන්ද්‍රිය සංවරයේ පුරුදු කර ගැනීම, ආහාරයේ කමන දැන පරිභෝග කිරීම, කල්යාණ මිත්‍රයන් අසුරු කිරීම සහ ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. එතකොට කාමච්ඡන්දය සෝවාන් මාර්ගඥානින් අපායගාමිනී කාමච්ඡන්දේ නූපදී යනවා. සකදාගාම මාර්ගයෙන් තවත් පුණී වෙලා යනවා. අනාගාම මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ දියසයි කාමච්ඡන්ද නීවරණයගේ නැවත නූපදන ආකාරයෙන් ප්‍රහාණය වෙන හැටි. ඊළඟ ව්‍යාපාදය. ව්‍යාපාදයේ තමාගේ හිතේ තියෙනකොට අපි දැනගන්නට ඕනේ මෙන්න මට තරහක් ආවා. මේක ව්‍යාපාදයක්, ව්‍යාපාද නීවරණයක්. මේක ඇති වුණොත් මට දීර්ඝ සංසාරේ අනන්ත දුක් විඳින්න සිදු වෙනවා කියලා ඒ ගැන හිතන්නට ඕනේ. ඒක දැනගන්නට ඕනේ. දැනගෙන ඊළඟට ඒ ගැන මෙනෙහි කරනකොට ව්‍යාපාදෙ තුනී වෙනවා නැති වෙනවා. එතකොට දැනගන්නවා දැන් මගේ හිතේ ව්‍යාපාදය නැති වුණා. යටපත් වුණා. යම් මේකින්ද ව්‍යාපාදෙ උපදින්නේ ඒකත් Taman තේරුම් කරගන්න නුවණින්. ව්‍යාපාදෙ උපදින්න හේතු කීපයක් තියෙනවානේ. ඒ කියන්නේ අර දස ආකාර ආඝාත වස්තු නිසා. දස ආකාර ආඝාත වස්තු කියන්නේ මොනවද? දැන් තමාට යම්කිසි කුජ්ජලයක අනත්යක් කරලා තිනවා කලින්. දැනුත් කරනවා. මතුවටත් කරනවා. ඔන්න තුන් කාලයකන Taman සම්බන්ධ තුන් ආකාරයෙන් පටගේ ව්‍යාපාදය ඇති වෙනවා. ඒ වගේම Tamanගේ හිතවතට Tamanගේ හිතවත් කෙනෙකුට යම්කිසි කෙනෙක් කලින් කරදර කරලා තියෙනවා. දැනුත් කරනවා, ඉදිරියටත් කරනවා. අන්න එතනකොට 3යි 6යි. ඒ වගේම මගේ අහිතවන්තයන්ට උපකාර කරලා තියෙනවා ඉස්සර. ඒ වගේ දැනුත් උපකාර කරනවා. මතුවටත් කරනවා. අන්න එතන 3යි. දැන් 9යි. තමා ගැනයි, තමන්ගේ හිතවතා ගැනයි 6යි. අහිතවතා ගැන සිතනකොට 3යි 9යි. ඊළඟට අස්ථාන කෝපි කියලා එකක් තියෙනවානේ. ආහාර ගන්නකොට ගලක් හැපුණොත් අන්න කේන්ති යනවා. එහෙම නැත්නම් කකුල යම් කිසි දෙයක් පැටලුනොත් ඒ තරහ යනවා. පාරේ යන කෙනෙක් වැරදිලෙස ගියා නම් ඒ තරහ යනවා. ඔය වාගේ ගෙදර වැඩ කරනකොට මොන හරි අඩුපාඩුවක් ඕකට කේන්ති යනවා. මේ වාගේ කෙනෙක් ඇවිල්ලා මොන දුන්නේ නැත්නම් ඒ තරහ යනවා. මේ විදිහ ආකාරයෙන් මේ හිත අස්ථාන වශයෙන් කිපෙනවා. මේ කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි ද්‍රව්‍යයක් ගැන. යම්කිසි අචේතනික වස්තුවක් ගැන තරහ යම තමයි මේ ඒ කියන්නේ අස්ථාන කෝපි කියලා. දැන් වැස්ස වයින්කොට ඒ තරහ යනවා. වැස්ස පානකොට ඒ තරහ යනවා. සමාහට රස්නේ වැඩිනකොට ඉතින් කේන්ති යනවා. ඒ වගේම සීතලෙනකොටත් ඒ කේන්ති යනවා. ඔය වාගේ අචේතනික වස්තු ගැන තරහ යම තමයි අස්ථාන කෝපය. ඒතර 10 ආකාරයෙන් ওই කෝපය ඇති වෙනවා. ඒ කොම ව්‍යාපාද නීවරණය. දැන් අපි භාවනා කරනකොට මූණේ ඇවිල්ලා මැස්සෙක් වහනවා. ඉතින් කේන්ති යනවා. ඒකත් ව්‍යාපාදේ. එහෙම නැත්නම් රිදෙනවා. රිදෙනකොටත් කේන්ති යනවා මේක කරදරයක් කියලා. ඔය වගේ හැම තැනකදීම තමන්ගේ හිතට මේ ව්‍යාපාදයේ නුරුස්සනකම එන්න පුළුවන්. ඒක ආબોධ කරගන්නවා. ඊළඟට මේ ව්‍යාපාදේ නැති වෙන ආකාරය බලනවා. කොහොමද මේ ව්‍යාපාදේ නැති වෙන්නේ? ව්‍යාපාදේ නැති වෙන්න කාරණා 6ක් පමණ තියෙනවා.
මෛත්‍රී කර්මස්ථාන ඉගෙනීම නිසා ව්‍යාපාදය යට වෙනවා. මෛත්‍රී භාවනා වැඩි වීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. එවැගේම දේශේ ආදීනව සැලකීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. මෛත්‍රී ආනිසංස සැලකීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. ඊට සුදුසු ධර්මානුශාසනාවන් ශ්‍රවණය කිරීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. මෙන්න මේ හයාකාරීකින් ව්‍යාපාද නීවරණය යටපත් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව ඉගෙන ගැනීම, මෛත්‍රී භාවනාව වැඩි දියුණු කිරීම, දේශයේ ආදීනව නුවණින් සැලකීම, මෛත්‍රී ආනිසංස නුවණින් සැලකීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. මේ නිසා ව්‍යාපාද නීවරණය යට වෙනවා. ව්‍යාපාද නීවරණේ ප්‍රහාණය වෙන අර වගේම සෝවාන් මාර්ගඥානයෙන් අපාගාමිනී ව්‍යාපාදේ අයිති වෙන්නෙම නැහැ. අපාට යන පාපයක් වෙන්නේ ව්‍යාපාදී. සකදාගාමී මාර්ගයෙන් තවත් ගොඩාක් දුරට තුනී වෙනවා. අවදාරික බව තුනී වෙනවා. අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණ ව්‍යාපාදය සහණය වෙනව නැති උපදින්නේ නැහැ. ඒ බවත් ආબોධ කරගන්න. තීන මිද්ද දෙක. තීන මිද්ද කියන්නේ අර හිතේ චිත්තචෛතසිකයන්ගේ අනිමැලිකමනේ. ඒක කායට තදින් බලපානවා. අර මුගලන් මහ රහතන් වහන්සේ පළමුවෙන් සෝවාන් වුණානේ පැවිදි වෙන දවසේම එදානේ පැවිදි වුණේ. උන්වහන්සේ දවස් 7ක්ම මේ නොනිදා භාවනා කළා. නොනිදා භාවනා කරපු නිසා හැම වෙලාවෙම කිරා වැටෙනවා. වාඩිනත් කිරා වැටෙනවා. සක්මනේදීත් කිරා වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක දිවසෙන් දැක්කලා 7 වෙනි දවස් වැඩි આવතෙන්ද. වැඩිලා මේ ඇසුවා බ්‍රාහ්මණේ තියනවා නේද? නිදි කරනවා නේද? එතකොට මෙන්න හැරුණා. ඉතින් වහාම වැළඳලා භාග්‍යතුන් වහන්සේට ආසනයක් පනවලා වාඩුණාන් පස්සේ බණ ටිකක් ඇහැව්වා. ඒ තීන මිද්ද යටපත් කරන උපදේශ 7ක් දුන්නා. එයින් උන්වහන්සේ දිරිමත් වෙලා ඊට පස්සේ භාවනා වැඩුවා. 8 වෙනි දවසේදී සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. මේ වාගේ මේ මහා පුණ්‍යවන්තයන්ට පවා තීන මිද්ද ඇවිල්ලා බාධා කරනවා. අපි ගැන කවර කතාවදනේ? ඒක නිසා අපි ඒ ගැන අවධානය යොදන්නට ඕනේ. මේ තීන මිද්දේ අපට නැති හැටියට. දැන් අපි භාවනා කරනකොට මම ගා බලන්නේ මේ සමහරන පුරුදු නැති නිසා මම මොකෝ කිව්වේ නැහැ. හේත් වෙලා ඉන්නවා. හේත් වෙලා ඉන්නකොට අනිවාර්යෙන් නිදිමත එනවා. කල්පනා කරලා බලන්න ඒක කෙලින් ඉඳලා වාඩිලා බලන්න. කෙලින් ඉන්නකොට නිදිමත එන්නේ නැහැ. බොහෝ සෙයින්. හැබැයි ඒක නිදිමරලා හිටියනම් ටිකක් කිරා වැටෙන්න පුළුවන්. නමුත් අච්චරේ නැහැ. හේත් වෙලා එනකොට අනිවාර්යෙන් තීන මිද්ද එනවාමයි. හැබැයි මේ තීන මිද්ද කියන එක අකුසල්නේ. මේක අකුසලයක්. මේ කුසාසිතේ එන්නේ නැහැ. දැන් අපි භාවනා කරනකොට භාවනා කරන්නේ කුසාසිතින්නේ. ඒ කුසාසිතින් භාවනා කරනකොට අපේ හිතේ අකුසාසිතක් තමයි පහළ වෙන්නේ තීන මිද්ද වශයෙන්. එතකොට අපට පාඩුවක් මේක. ඒක ලොකු පාඩුවක්. නිසා අපි මේ තීන මිද්දේ ගැන කල්පනාකාරී වෙන්නට ඕනේ. මේ තීන මිද්දය ඇති විට මෙන්න තීන මිද්‍යාවක් අතර නෝනෙන් තේරුම් ගන්නවා. තීන මිද්දේ යටපත් වෙච්ච වෙලාවෙ දැන් මගේ හිතේ තීන මිද්ද නැහැ කියලා නෝනෙන් දැනගන්නවා. යම් විදියකින් තීන මිද්දේ උපදින්නේ ඒකත් අපි අවබෝධ කරගන්නවා. තීන මිද්ද උපදින්නේ ආහාරයේ පමණ නොදැනීම නිසා. ඒ වගේම අන්ධකාර වාසය නිසා. ඔය වගේ හේතු නිසා තීන මිද්ද උපදිනවා. එතකොට මේ තීන මිද්ද නැති වෙන්නේ කොහොමද? අර වගේම කරුණු හයක් හේතු වෙනවා තීන මිද්ද යටපත් කරන්න. අතිභෝජනීය නිමිත්ත ග්‍රහණය කියලා වැඩිපුර කෑම ගැනීම ආදීනව සලකන්නට ඕන. බුද්ධ කාලේ දැනුත් ඇති ඉන්දියාවේ බුද්ධ කාලේ කියන්නේ බ්‍රාහ්මණයෝ. ඒ බ්‍රාහ්මණයෝ කියන්නේ මේ යාග හෝම කරන අය. ගෙදරින් ඉන්න ඇත්තෝ නෙමෙයි. අනිත් ඇයට යාග හෝම කරමින් සාන්ති කර්ම කරන අය. ඒ ඇත්තන්ට බොහෝම සලකනවා මිනිස්සුયો. පැවිද්දන්ට වගේ සලකනවා. ඔය ශ්‍රමණ බ්‍රාහ්මනා කියන්නේ එහෙම තමයි. ශ්‍රමණයන්ට පැවිදිතුමාට ශ්‍රමණ කියනවා. අර යාග හෝම කරන සාන්තවරයන්ට කියනවා බ්‍රාහ්මණ කියලා. ඒ ඇත්තන්ට බොහොම සංග්‍රහ කරන මිනිස්සුયો. විශේෂ අවස්ථාවල ගෙවල් වලට පමුණවාගෙන බොහොම උදින් සංග්‍රහ කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණයන්ට නෑනේ අර අපේ බුද්ධ නීතියේ තියෙන විනය ශික්ෂාපද නෑනේ. ඒගොල්ලෝ කෑම කනවා කොච්චරද?
ආහාර හත්තක, සත්ත්ව වත්තක, කාක මාසක, සත්ත්ව වමිතක, බුද්ධ වමිතක ඔය වාගේ නොයෙක් විදිහට ඒගොල්ලෝ කෑම කනවා. කොහොමද ආහාර හත්තක? කෑම අරගෙන නැගිට ගන්න බෑ කාට හරි කියන අනේ මගේ අතින් අල්ලන්න. ආහාර හත්තක. ඉතින් මේක මහා කරදරයක්. සත්ත්ව වත්තක කෑම කාලා නැගිට ගන්න බෑ වැටෙනවා එතනම. සත්ත්ව වත්තක. බුද්ධ වමිතක ඊළඟට කෑම අරගෙන මේක දිරවා ගන්න බෑ. උගුරට ඇඟිල්ල දාලා වමනේ කරනවා. බුද්ධ වමිතක. කාක මාසක තාත්තා ඒකත් වඩා කෑම කාලා කට අරගෙන ඉන්නවා කපුටන්න ගන්න පුළුවන්. කාක මාසක ඊළඟට අලංහත් මේ කාටක අලංසාතක කියන්නේ සමහරු කෑම කාලේ යැත්තන්ගේ අර සලුව තියෙනවනේ ඒක දරා ගන්න බෑ. මෙන්න මේ විදිහට ආහාර ගැනීම ආදීනව සලකන්නට ඕනේ. ඒකයි මේ අතිභෝජනේ නිමිත්තක් ගාවෝ කියන්නේ. ප්‍රමාණයට වඩා කෑම ගත්තොත් අනිවාර්යෙන් මේ වගේ තත්ත්වයන් වැටෙනවා. දැන් අතුණත් ඕනවට වඩා කෑම ගත්තොත් නිදිමත එනවාමයි. අර කවුරුත් දන්නවා කොසල් මහ රජුගේ බොහෝම ප්‍රමාණයක් කෑම ගන්නවානේ කාලේ මුල් කාලේ. කොච්චරද? සාමාන්‍ය මිනිහෙක් ගන්න කෑමට වඩා 16 ගුණයක් කෑම ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට යනවා දවල් කෑම අරගෙන. හිරා වැටෙනවා. බලහන්න වෙන්නේ. එක දවසක් බුදුරජාන් වහන්සේ සම්නිලි කරා මොකද මේ ඌරෙක් වගේ නින්දා ගන්න කියලා. එහෙමත් කියලා කිව්වා. පස්සේ රජුරුවන් ලැජ්ජා හිතුණා. ඒත් මේක අත්හැර ගන්න බෑ. පස්සේ රජුරුවන් එක එකට යනවා බෑනනුවන් වෙන සුදර්ශන කෙනෙක් කුමාරයා. ඒ කුමාරයාට බුදුරජාණන් වහන්සේ ගාථාවක් උගන්වනවා. මේ රජුරුව කෑම ගන්න වෙලාවේ අන්තිම බත්තට ගන්න හදනකොට මෙන්න මේ ගාථාව කියන්නේ කියලා. ඉතින් එහෙම කළා. එහෙම කරනකොට මොකද උනේ? ඒ ගාථාව කියනකොට රජුරුවන් ඒ අන්තිම බත්තට ගන්න එපා වෙනවා. ඒ කාර්යගෙන බත්තුළු ගණන් කරනවා. පහවදා නැත්තම් ඊළඟ ආහාර වේලෙදී ඉක්මන හාලයට ගණන් කරලා අඩු කරන්න ඕනේ. අන්න එහෙම තමයි කෑම ටික ටික අඩු කරගෙන ගියේ. හැමදාම දවසට 3 වේලා මේ බක්තියක ප්‍රමාණය හාලයට අඩු කර ගියා. අන්තිමේදී සෑහෙන කාලයකට පස්සේ මොකද රජු රෝගීන් කිව්වේ? ස්වාමීනි මම දැන් හරි සනීපයි. මට දැන් බිමේ ඉඳලා ඇතා පිටට පින්මෙන් කනින්න පුළුවන්. මට අස්සෙක් එක දැන් දුවන්න පුළුවන්. ඉස්සර මං හරියට ලෙඩයි. දැන් මට කිසිම ලෙඩක් නැහැ ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ උපදේශ නිසා තමයි මම මේ සුව වුනේ කියලා. අර සදාසන කුමාරයාට උගන්වු ගාථාව හරි වැදගත්. මනුජස්ස සදා සතිමතු මත්තං ඥානතු ලබ්ධ භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා තනිකං ජීරති ආයු කාලයන්. මේකයි හොඳ ලස්සන ගාථාවක් ඒක. මනුජස්ස සදා සතිමතු හැමදාම හොඳ සිහියෙන් ඉන්න මිනිසයාට මත්තං ඥානතු ලබ්ධ භෝජනේ තමන් අනුභව කරන ආහාරය පමණ දැනගන්නා වූ තැනැත්තාට තනුහොන්ති තනෝතස්ස භවಂತಿ වේදනා වේදනා බොහෝම තුනී වෙනවා. කනිකං ජීරති බොහෝම සුවසේ ආහාර දිරවනවා. ආයු කාලයන් නිරෝගී වෙනවා දීර්ඝාසු වෙනවා. ඒකයි මේ අනුශාසනාව. ඒකෙන් රජුරෝ නිරෝගී වුණා. අන්න ඒ වාගේ වැඩිපුර ආහාර ගැනීමේ වරද තේරුම් ගන්නට ඕනේ. ඒකට කියනවා අතිභෝජනේ නිමිත්තගාවෝ කියලා. ඊළඟට ඉන්ද්‍රිය ඉරියාපත සම්පරිවර්තනතා ඉරියව් මාරු කරන්න ඕන. දැන් අපට වාඩි වෙලා ඉන්නකොට නිදිමත ආවා නම් කුසීතකමක් ආවා නම් හිත ගන්නට ඕන. හිතගෙන ඉන්නකොටත් ආවා නම් සක්මන් කරන්නට ඕන. අන්න ඒ වාගේ ඒ තමන්ගේ තීන මිද්දේ එන්නේ නැති හැටියට ඉරියව් මාරු කිරීම අවශ්‍ය වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේට ඒ උපදේශ තමයි දීලා තිබුණේ. ඊළඟ තමයි ආලෝක සංඥා මානසිකාරෝ. ඒ කියන්නේ ඕනම වෙලාවක හිතට ආලෝකයක් ගන්න ඕනේ. හිතින් ආලෝක ගන්න ඕනේ. දැන් අපි රාත්‍රී අන්ධකාරයේ හිටියා, දවල් කාලේ අපි එළිය දැකගෙන හිටිය ආලෝකේනේ. ඒ දවල් ආලෝක කියලා රාත්‍රී කාලේ හිතින් අරමුණු කරන්න ඕනේ. එතකොටත් අර තීන මිද්දේ
යටපත් වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොටත් ඒ තීන මිද්ද යටපත් කරගන්න පුළුවන්. අනික සප්පාය කතා ඒ තීන මිද්ද යටපත් කරන්න හේතු වෙන්නේ ධර්මානුශාසනාවන් සවන් දීම නිසාද මේ තීන මිද්ද යටපත් වෙනවා. හැබැයි මේ තීන මිද්දය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ රහත් මඟ නුවණින්. ඊට එහා ටිකෙන් ටික තුනී වෙවි යනවා. එතකොට රහත් මඟ නුවණ දක්වා මේක යන්නේ මක් නිසාද? අර ලෝභ මූල සිත් අතුරින් ditthිගත විප්‍රයුක්ත සිත් තියෙනවානේ. ඒවා අර වගේ රහත් මඟ නුවණ දක්වාම යනවානේ. ඒ නිසා ඉතින් ඒ දක්වා මේකක් තියෙනවා. හැබැයි ඒක බහුල වශයෙන් උපදින්නේ නැහැ. රහතන් වහන්සේලාට තීන මිද්ද නැහැ. රහතන් වහන්සේලා නිදි කිරන්න පුළුවන්. ඒකට කියනවා නිද්දා කීනාසව අනන්තෝ කාය ගේලඤ්ඤතෝ සිය. දැන් සමාත ධ්‍යානලාභීන්ද මාර්ගඵලලාභීන් නිදිමත එනවා. ඒ කියන්නේ ශාරීරික දුර්වලතාවක් උඩයි. නැතුව තීන මිද්ද නිසා නෙමෙයි. ඊළඟට මෙන්න මේ තීන මිද්දේ මෙහෙම නැති වෙලා නැවත නූපදන ආකාරයක් නුවණින් අවබෝධ කර ගන්නවා. එතකොට දැන් මේ තුන්වෙනි එකයි. හතරවෙනි එක උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කිව්වේ සිතේ විසිරෙනකම, කුක්කුච්ච කිව්වේ පසුතැවිල්ල. මේ දෙක ඇති බව තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිත විසිරෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න හිතේ වික්ෂේපයක්, හිත විසිරී යන උද්දච්චයක්. ඒක සංකේතන කොටත් අපි දැන ගන්නවා දැන් මගේ හිතේ උද්දච්ච කුක්කුච්චයක් නැහැ. යම් විදියකින්ද මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ ඒකත් අපි අවබෝධ කරගන්නට ඕනේ. උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ වීර්ය වැඩි වෙනකොටයි. ඕනවට වඩා නිදි නැරීමෙන්, ඕනවට වඩා වෙහෙසීමෙන් මේ හිතේ විසිරීම ඇති වෙනවා. ඒ මොකද මේ හිත වැඩ කරන සියුම් ඉන්ද්‍රියන් අති විඩාවටපත් වීම නිසා හිත විසිරී යන්නේ. අන්න ඒක නිසා අධික වීර්ය නිසා මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙනවා. අනික් කාණේ තමයි තින් නොයෙක් ආසාවල් නිසා මේක හිත විසිරී යනවා. ඒ වගේම Taman නොකල කුසල ගැනත් කළ අකුසල ගැන සිහි වෙනකොට කුක්කුච්ච ඇති වෙනවා. එහෙම අවස්ථාවල අපි ආවර්ජනා කරන්නට ඕනේ ඒ හිත මේ විපිලිසර නොවෙන්න, කියන්නේ කුකුස් ඇති නොවෙන්න අපි නුවණින් යුක්ත වෙන්න ඕනේ. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච යටපත් වෙන්න කරුණු හයක් තියෙනවා. මොනවාද? බහුසුතතා. බණ ඉගෙන ගන්නට ඕනේ. බණ පොත් කියවන්න ඕනේ. ඒ වගේම බණ ඉගෙන ගන්නට ඕනේ. පරිකුච්චගත මේව අර්ථ අහගන්නට ඕනේ, සාකච්ඡා කරන්නට ඕනේ. හැම දෙයක් ගැනම ධර්මයේ ගැන සාකච්ඡා කරන්න. එතකොටත් මේ උද්දච්ච කුක්කුච්ච යට වෙනවා. විනය පිළිබඳව මේ දක්ෂතාව ඇති කරගන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා විනය තමන්ට නියමිත විනය හොඳ ඉගෙන ගන්න ඕනේ. ගිහි පින්වතුනුත් තමන්ගේ ගිහි විනය හොඳට ඉගෙන ගන්නට ඕනේ. ඒකත් මේ උද්දච්ච කුක්කුච්ච යටපත් වෙන්න කාරණයක්. විශේෂයෙන් කුකුස් නැති වෙන්නේ. අනෙක් කාණේ තමයි කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රයන් අසුරු කරන්නාටද උද්දච්ච කුක්කුච්ච යටපත් වෙනවා. අනෙක බුද්ධ සේවිතා. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ යට තේින්නට ඕනේ. එතකොටත් මේක සංසිඳෙනවා. අනික සප්පාය කතා ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීමෙන්ද උද්දච්ච කුක්කුච්ච යටපත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ කවදද? උද්දච්චය නම් රහත් මඟ නුවණ දක්වා යනවා. කුක්කුච්චය කියන එක සෝවාන් මාර්ගඥානෙ යටපත් වෙනවා, නැති වෙනවා. නැත් නූපදන ආකාරයෙන් කුකුස යටපත් වෙනවා, ප්‍රහාණය වෙනවා. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතන සැකේ කියවනේ. බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛාය කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්තාපරන්තේ කංකති, ඉදප්පච්චේතා ප්‍රතිසම්පන්නේසු ධම්මේසු කංකති. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන සැකයක් තියෙනවා නම් විචිකිච්ඡාවක්. ප්‍රතිපත්තියේ සීලය ගැන, බණ භාවනා ගැන සැක තියෙනවා නම් ඒකක් විචිකිච්ඡාවක්. ඒ වගේම අතීත කාලය ගැන සැක තියෙනවා නම් විචිකිච්ඡාවක්. අනාගතය ගැන සැක තියෙනවා නම් විචිකිච්ඡාවක්. ඒ වගේම මේ දෙපැත්තම ගැන සැක තියෙනවා නම් විචිකිච්ඡාවක්. අනික හේතුඵල ධර්ම ගැන සැකයක් තියෙනවා නම් විචිකිච්ඡාවක්. ඔයගේ තියෙනවා ප්‍රතිරූප විචිකිච්ඡා කියලා එකක්. ඒක අකුසල් නෙමෙයි. ප්‍රතිරූප විචිකිච්ඡා කියන්නේ දැන් අපි පාරක යනකොට දෙමන් සංදියකට හිතෙන මේ පාරද අනිත් පාරද මම යන්න ඕනේ. ඒ සැකයිනේ.
ඒක විචිකිච්ඡාව අකුසලයක් නෙමෙයි. ඒක තමන් දැනගන්න අවශ්‍ය දෙයක් නොදන්නකම නිසා. ඒ වගේ ඒවට ප්‍රතිරූප විචිකිච්ඡා කියනවා. දැන් අපි මල් පැලයක් දැක්කොත් මේක අහවල් જાතියද වෙන අහවල් જાතියද සැක කරනවා. අන්න ඒ වාගේ ප්‍රතිරූප විචිකිච්ඡා එක කෙලෙස් අකුසල් නෙමෙයි. මෙතන අකුසල් වෙන්නේ මේ මුලින් සඳහන් කළ දේවල්ට සම්බන්ධ සැකයයි. මේ සැකය ඇතනම් ඒකත් Taman දැනගන්නට ඕනේ. සැකය නැතිනම් ඒකත් Taman දැනගන්නට ඕනේ. ඒක යම් හේතුවකින්ද සැකේ උපදින්නේ ඒකත් Taman අවබෝධ කරගන්නට ඕනේ. සැකේ නැති වෙන කාරණා හයක් අර වගේම තියෙනවා. බහුශ්‍රතතා ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගැනීම. ධර්මයේ ඉගෙන ගැනීම. ධර්මයේ මෙනෙහි කිරීම. අනික සාකච්ඡාව. ධර්ම කාරණා ගැන ඉතල සාකච්ඡා කිරීමෙන්ද අර සැකේ දුරු වෙනවා. අනික් කාරණේ තමයි අදිමොක්ඛ බහුලතා. ඒ කියන්නේ තුනුරුවන් ගැන බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ සංඝ රත්නයේ ශික්ෂා ප්‍රතිපatti ගැන ස්ථීර වශයෙන් ශ්‍රද්ධා පිහිටුවා ගැනීම. ස්ථීර වශයෙන් ශ්‍රද්ධා පිහිටුවා ගන්නකොට විචිකිච්ඡාවක් ඇති වෙන්නේ ඒක එහෙමයි කියලා තමන් පිළිගන්නවා. අනික් කාරණේ තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. අනික වැඩිහිටියන් ආශ්‍රය කිරීම. අනික තමයි ඒක සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. එතකොට මේ විචිකිච්ඡාව යටපත් වෙන අතර මේක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය පස්සේ නැවත පහළ වෙන්නේ. මෙන්න මේ විදිහට සරුවක්ඥන් වහන්සේ අර ධම්මානුපස්සනාවේ නීවරණ විදර්ශනා ගැන දීර්ඝ විස්තරයක් දේශනා කළා තියෙනවා. ඉතින් මේවා භාවනා කරනකොට තවදුරටත් කර්ම එකතු කරගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු අපේ సంతානවල මේ නීවරණ පංචකේ වරින් වර උපදිනවා. ඒක හරියට අර උපදේශයක් තියෙනවා මේ පොල් පිටක් පාගනවා කියලා. එක පැත්තක් පාගනොත් අනිත් පැත්ත ඉස්සෙනවා. ඒ පැත්ත පාගනොත් මේ පැත්තෙන් ඉස්සෙනවා. ඒ වගේ තමයි මේ නීවරණයන්ගේ ස්වභාවය. ඒක නිසා මේ නීවරණ කියන එක මහා ගැටලුවක්. ධ්‍යාන වඩන්න, සමාධි වඩන්න මහා ගැටලුවක්. අපි මේ ගැන සාවධාන වෙන්න ඕනේ කොහොමද මේ නීවරණ යටපත් කරන්නේ කියලා. ඒකට අත්‍යවශ්‍ය ගුණාංග තමයි කුසල විතර්ක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල වේදනා, කුසල ඒකාග්‍රතාව. මෙන්න මේ පස් දෙනා ශක්තිමත් කර ගැනීම. තේන මිද්දං විචිකිච්ඡා ව්‍යාපාදෝද්ධච්ච කුක්කුචං කාමච්ඡන්தோති මේ වේරි විතක්කාදී නනුක්කමවා කියලා මේ නීවරණ පහ ධානයන්ගයන්ට පටහණියට පෙන්නවා. තේන මිද්දං තේන මිද්දේ විරුද්ධයි කුසල විතර්කයට. විචිකිච්ඡා විරුද්ධයි කුසල විචාරයට. ව්‍යාපාද කියන නීවරණය ප්‍රීතියට විරුද්ධයි. ඒ වගේම උද්ධච්ච කුක්කුච්ච දෙක සැපයට විරුද්ධයි වේදනාවට. ඊළඟට කාමච්ඡන්දය ඒකාග්‍රතාව විරුද්ධයි. එතකොට මේ ඕනෝන අතර විරෝධාත්මයක් තියෙන බැවින් අර කුසල විතරකේ වඩන්න මේ තීන මිද්දේ යටපත් වෙනවා. කුසල විචාරයේ වැඩෙන්න තීන විචිකිච්ඡාව යටපත් වෙනවා. කුසල ප්‍රීතියේ වැඩෙන්න ව්‍යාපාදයේ යටපත් වෙනවා. කුසල සුඛය කුසල වේදනා වැඩෙන්න උද්ධච්ච කුක්කුච්චේ යටපත් වෙනවා. ඒ වගේම ඒකාග්‍රතාව වැඩෙන්න අර වගේම විචිකිච්ඡාව මේ කාමච්ඡන්දේ යටපත් වෙනවා. දැන් එතකොට මෙන්න මේ ධ්‍යානාංග කොහොමද වැඩෙන්නේ? අපි දැන් ආස්වාස ප්‍රස්වාස ආරමුණ හරි බුදු ගුණ හරි මෛත්‍රිය හරි කවරෝ භාවනාවක් වඩනකොට ඒ භාවනාවෙන් වැඩෙනවා මේ ධ්‍යානාංග පහ. හිතේ සමාධි ශක්තිය වැඩෙන්න මේ පහ වැඩෙනවා. වැඩිලා යම් වෙලාවක උපචාර සමාධි මට්ටමට ආවනම් අන්න නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වුණා. ධ්‍යානෙට යන්න ඉස්සර යටපත් වුණා. ඒ වෙලාව බොහොම පුදුමාකාර මානසික සුවයක් ඉඳගන්න ලැබෙනවා. ඊට පස්සේ විස්කම්බන වෙනවා ධ්‍යානෙටපත් වෙනකොට. විස්කම්බනය වෙනවා කදින්ම යටපත් වෙනවා. අර උපචාර සමාධියෙන් තදංග වශයෙන් යටපත් වුණා විතරයි. තදංග කියන්නේ ඒ කුසලයේ පමණට යට වුණා. ධ්‍යානෙටපත් වෙනකොට විස්කම්බන කියන්නේ කදින්ම යටපත් වෙනවා. මේ එබී යනවා නැත්නම් නොපෙනී යනවා. ධ්‍යානෙන් නැගිටිනකොටවත් ඒ වෙන්නේ නැහැ. අන්න ඒ මට්ටමට තමයි මේ පංච නීවරණ යටපත් වන්නේ මේ ධානාංග පහ ශක්තිමත් වෙනකොට. ඉතින් මේ ධානාංග වැඩෙන්න නීවරණ යටපත් වෙනා පමණක් නෙමෙයි ඒවා තුනී වෙලා ගිහිල්ලා
යම් දවසක විපස්සනා ඥාන වැඩුණා නම් අරකට වඩා තුනී වෙලා යනවා. එහෙම ගිහිල්ලා සෝවාන් ආදී මාර්ගඵලානුක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට එක එක මාර්ගයේ නියමිත පරිද්දෙන් ඒ නීවරණ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා අහෝසි වෙලා කවදාකවත් නැවත නීවරණ සංතානයක් නැති විනීවරණ සංතානයක් කියන්නේ නීවරණ නැති සංතානයක් ඇති බාටපත් වෙලා තමන්ගේ බලාපොරොත්තු ආත්ම සංතාන විමුක්තිය ශාන්ත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාවක් සැලසෙනවා. ගයි සරුවක්ඥන් වහන්සේ මේ බොහෝම ලක්ෂණට පහදා දීලා තියෙනවා. එනිසා ඒ ශාන්තිනායකයන් වහන්සේ දීර්ඝ කාලයක් තුරු බෝධි සම්භාරානුභාවයෙන් බෝධි මූලයේදී මේ උත්තරීතර සමථ විපස්සනා භාවනා මාර්ගයෙන් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් නිවරණ ප්‍රහාණය කොටගෙන සවාසන සකල ක්ලේශයන්ම ප්‍රහාණය කරගෙන ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වේවදාලා සූවිසි අසංග ගණන් ජනතාවට ඒ ශාන්ත නිවන අවබෝධ කරවා වදාලා ඒ සරුවක්ඥන් වහන්සේගේ සුවිසුද්ධ වූ සංකාණයෙන් මානිල් මා සුවඳ විහෙදෙන සේමුක පත්මයෙන් සුදු බුද්ධයස් වේදන දරදාය ස්වරයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දේශනා කොට වදාළ සුපරිසුද්ධ වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අද ජීවමානව පවතිනවා. ඒ ධර්ම දේශනා තුළින් අපටත් මේ නිවර්ණාදී උපක්ලේශයන් ජයගෙන ධ්‍යාන අභිඥා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගන්නට අපරස් කර ගන්න කුසල සම්භාරයේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු.